ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදවලදී සාකච්ඡා කරමින් හිටියා 2021 වසරේ විභාග ප්‍රශ්න පත්‍රයට අදාළව පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න වාස්තවික ප්‍රශ්න පත්‍රයට අදාළ විශේෂයෙන්ම MCQ ප්‍රශ්න multi choice questions බහුවර්ණ ප්‍රශ්න අපි ඒකෙදි තේරුම් ගත්තා බහුවර්ණ ප්‍රශ්න 10ක් සෑහෙන සංකීර්ණයි. තවත් බහුවර්ණ ප්‍රශ්න 10ක් ඉතාම සරලයි. තවත් බහුවර්ණ ප්‍රශ්න 10ක් මධ්‍යස්ථ ප්‍රශ්න. ඔහොම තමයි ඔය මොඩල් එක එන්නේ. දැන් මේ මොඩල් කියන්නේ ඔබටත් ඔය මොඩල් එක උඩට ගන්න. දැනට ඕගොල්ලෝ විභාගයට යනම පේපර් එකේ අඩු ගන්න ප්‍රශ්න කීයද දන්නේ නැහැ. නැත්නම් විතර ප්‍රශ්න ස්වභාවය දන්නේ නැහැ. අපි ඔය දැනගෙන යන්න ඕනේ. 10ක් සරලයි. 10ක් මධ්‍යස්ථයි. ඒ කියන්නේ 20ක්ම කිසිම ප්‍රශ්නයක් නැතුව ලියන්න පුළුවන්. සංකීර්ණයි 10. ඒකෙන් කොච්චර සංකීර්ණ වුණත් අපි දැන් මේ ප්‍රශ්න වලට ප්‍රවේශ වෙන විදිය, පිළිතුරු අතර ගමන් කරන විදිය අපි තේරුම් ගත්තනේ. 5ක් ලියා ගන්න බැරි නෑනේ. 25 ගොඩ. 25ක් කියන්නේ ගොඩ. ඒ සාමර්ථයක් ගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි මම ඔබට හැමදාම කියන දේ තමයි සෙකන්ඩ් පේපර් එක දෙවන ප්‍රශ්න පත්‍රයේ එනම් ව්‍යුහගත අභ්‍යාස ප්‍රශ්න 5ක් සාර්ථකව ලියලා ලකුණු 75 80 85 90 ගන්න සිසුන් පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් වැඩි ප්‍රමාණයක් ෆස්ට් පේපර් එකට එනකොට ලකුණු 40 45 50 55ට වැටෙනවා. ඒක මමත් පේපර් මාකින් කරපු කෙනෙක් වශයෙන් අවුරුදු 12ක් පෞද්ගලික අත්දැකීම් ලැබුවා. දැන් මාකින් වලට සම්බන්ධව මගේ මිත්‍ර ටීචර්ස්ලාගෙන් ඇහුවොත් ඒගොල්ලෝ දැන් කියන්නේ ඒ කතාවම තමයි. ඇත්තටම මම පෞද්ගලිකව කනගාටු වෙනවා. මගේ ෂණික මතකයක් ආවා. මගේ අතින් බැලුව එක්තරා ප්‍රශ්න පත්‍රයක්. ඒ ප්‍රශ්න පත්‍රය සාමාන්‍යයෙන් සුවිශේෂී ප්‍රශ්න පත්‍රයක් වුණා මට. ඒ මොකද කොළඹ ප්‍රධාන පෙළේ පාසලක නම නුකින්නන්නේ ප්‍රධානම පෙළේ පිරිම් පාසලක දැන් පන්ති කාමරවල එක්සෑම් තියන්නේ එක්සෑම් සෙන්ටර් එක. ඒ පන්ති කාමරේ සාමාන්‍යයෙන් 15ක් 20ක් වගේනේ ඈඩ් කරලා තිබ්බම තියෙන ඩෙස් විභාග අංක ගහලා තියෙනවා. තියෙනවනේ දැන් පිටු 20ක් නම් එකේ සිට 20 දක්වා විභාග අංක. එහෙම ගහනවනේ විභාග අංක දෙක ගහනවනේ. ඉතින් ওই විභාග අංක බෝඩ් එකේ මකලා නැහැ. තේරෙනවද? ඒ බලන් යනකොට මට තේරෙනවා හුරු විභාග අංකයක්. බැලුවකොට මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ඒ පන්ති කාමරේ ලියපු උත්තර පත්‍රේ බැලුවෙත් ඒ පන්ති කාමරේමයි. ටිකක් අහඹුයිනේ ඒක. එම පන්ති කාමරේ බලපු ලියපු විභාග උත්තර පත්‍රේ බැලුවෙත් පරීක්ෂා කළෙත් ඒ පන්ති කාමරේමයි. තේරුණාද? එතකොට ඒකෙන් අපි දැනගත්ත මේක කොළඹ අසවල් පාසලේ මේ උත්තර පත්‍රය කියලා. ඒක ඔයගොල්ලෝ පිළිගන්නේ නැහැ කිව්වට සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 92ක් තිබුණා. සෙකන්ඩ් පේපර් ඉතාම හොඳට ලියලා ලකුණු 8යි නැත්තේ ලකුණු 92ක් කියන අතිදක්ෂයෙක්නේ. ඉතින් මමත් හොඳට බලාපොරොත්තුෙන් හිටියා. මේ ළමයා අනිවාර්යයෙන්ම ඉතින් ඒකක් ගන්නවා 90න් උඩ ගනි ෆස්ට් පේපර් එකත් කොහොමත් 96ක් ගනි කියලා මම හිතුවා. මොකද ෆස්ට් පේපර් එක බලන්නේ මම්මනේ. ඒක ඔයගොල්ලෝ අහලා ඇතිනේ. සෙකන්ඩ් පේපර් එක බැලුවේ මම නම් ෆස්ට් පේපර් එක බලන්නේ මමමයි. අසනීප වෙලා ආවේ නැත්නම් හරි තමයි වෙන කාට හරි යන්නේ. සෙකන්ඩ් පේපර් එක බැලුවා මට දැන් ඒක මතක නැහැ හරියට මේ ගාන ලකුණු 40 ගානකින් නැවතුණා. ඒ එකක් නැහැ. ඒ එකක් නැහැ. ඕක තමයි කතන්දරේ. එයාට උඩරිම හම්බුනේ B එකක්. ඉතින් මම ඇත්තටම දැන් මම එතනදී පෞද්ගලිකව දැන් ඒ ළමයා කවුද කාගේද මම දන්නේ නැහැ. නමුත් කවුරු හරි දක්ෂ ළමයෙක්නේ 92ක් ගන්නවා කියන්නේ. ඉතින් 92ක් ගත්ත ළමයා ෆස්ට් පේපර් එකේදී තේරෙනවා B එකට වැටුණයි කියන්නේ හරිම කනගාටුදායකයිනේ. මම හරියට බොරු වුණා. මගේ පැනල් එකේ ටීචර්ස්ලාත් එක්කත් මම ඒ ගැන කිව්වා. එවැනි අවස්ථා කීපයක් මගේ මතකේ තියෙනවා. තේරුණාද? ඒ නිසා මතක තියාගන්න දැන් බහුවර්ණ කොහොමත් ඕගොල්ලෝ 18ක් 20ක් කරගන්නවමයි. 18ක් 20ක් 22ක් කරගන්නවා. ඒකත් ඇති ඒ සාමාර්ථයකට යන්න හැබැයි හිස්තැන් පුරවන ප්‍රශ්න 10යි නිශ්චිත පිළිතුරු ලියන ප්‍රශ්න 10යි උපරිමයෙන් කරගත්තොත්. නැත්තම් මදි. නමුත් B එකට යන ප්‍රශ්න 20ක් හොඳටම ඇති. 30 20ක් හරිනම් හොඳටම ඇති. නමුත් ගැටලුව තියෙන්නේ
මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අවදානම්ම කලාපය තමයි මේ. අපි දැන් මේ ප්‍රවේශ වෙන්නේ දැන් මම මේක මීට කලිනුත් වාර කීපයකදී මතක් කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අවදානම්ම කොටස තමයි මේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩිම පිරිසක් ප්‍රශ්න 1යි 1.5යි 2යි හරියන්නේ අනිත් 8ම වරද්දනවා. හිතන්න ප්‍රශ්න 10න් 8ක්ම වරද්දනවා කියන්නේ මොනතරම් ඛේදනීයද? බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒ නිසා මතක තියාගන්න ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සිසුන් අමාරුව වැටෙන, සිසුන් අපහසුතාවයට පත්වෙන, සිසුන් පීඩනයට ලක්වන අවදානම්ම කොටස තමයි මේ. මෙන්න මේ සැපේම් වර්ගයේ හිස්තන් පුරන ප්‍රශ්නවලට ඉතාම උනන්දුවෙන් දැඩි කැපවීමෙන් ඕනෑකමින් පිළිතුරු ලියලා ඒ තත්ත්වයෙන් ඒක බොහොම දුෂ්ට චක්‍රයක් මම දකින්නේ. දුෂ්ට චක්‍රයෙන් ඔබ මිදෙන්නට ඕන. එහෙම නැත්නම් ඔබට ඒ සාමර්ථ්‍යයක් කියන එක සිහිනයක් වෙන්න පුළුවන්. මේකට ප්‍රධාන හේතු දෙකක් මම දකින. එකක් තමයි ඔබ සෑම පාඩම් ඒකකයක් තුලම තියෙනවානේ පාඩම් කීපයක් තියෙනවානේ. දැන් උදාහරණයක් වශයෙන් මානව සම්පත් කළමනාකරණය කියන පාඩම් ඒකකයේ තුල පාඩම් 12ක් තිබුණා. ඒ 12 තුල විවිධ සංකල්ප තියෙනවා. දැන් ඕනම කන්ට්‍රෝලින් චීෆ් කෙනෙක් ප්‍රධාන පාලක පරීක්ෂකවරයෙක් ප්‍රශ්න පත්‍රය හදනකොට ඔය සියලුම පාඩම් වලට ප්‍රශ්න දානවා. කෙටියෙන් කිව්වොත් මුළු විෂය නිර්දේශයේ සිසාරා ප්‍රශ්න මොකද කරන්නේ? ලබා ගන්නවා පේපර් එකට. මුළු විෂය නිර්දේශයම ආවරණය වෙන පරිදි. ඔබ ඒක තේරුම් ගන්නේ නැහැ. ඔබ සමහරට යම් පාඩමක් මිස් වුණොත් ඒක අත්හැරලා දානවා. යම් පාඩමක් අපහසු කියලා තේරුනොත් ඒක අත්හැරලා දානවා. මම මේ කොටස කපන්නේ මම ඉතුරු වෙන ලියනවා. ඉතුරු වෙන ලියන දෙන්න එපා. එහෙම දෙන්නේ නැහැ. ඔබට ඕනකට දෙන්නේ නැහැ. ඔබ මගහරින පාඩම් පරිච්ඡේද අපි හිතමු මුළු සිලබස් එකේම 13ක් කියලා. ඒ 13ම ප්‍රශ්න 13ක් මගහරින ඔබට. ඕක තමයි රහස. ඒ නිසා සියලුම පාඩම් ඒකකවල සියලු පාඩම් සමාප්ත කරලා තියෙන්න ඕනේ. හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. නැත්නම් මේක ලියන්න බෑ. දෙවැනි කාරණේ තමයි මේ සමහර හිස්තන් පුරන ප්‍රශ්න එකවර කියවුවට අදහස එන්නේ නැහැ. ඔබ එතනින් පීඩනයටපත් වෙනවා. ෂණිකව ඔබ ආතතියටපත් වෙනවා. ස්ට්‍රෙස් එකක් ගන්නවා. අන්තිමට මෙලෝඩියක් ඔලුවට එන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. පළවෙනි සැරේ කියවුවා. සමහර වෙලාවට තේරෙනවා. තේරෙන්නේ නැත්නම් දෙවෙනි සැරේ බොහොම හිමින් කියවනවා. කියවන්නේ පොසිටිව් මයින්ඩඩ් වලට අවිල්ලා. මම මුළු සිලබස් එකම හරියට කරලා තියෙනවා. සිලබස් එක මගේ ඔළුවේ තියෙනවා. මට මේක බැරි නෑ. මම මේ සැරේ කොහොම හරි මේක තේරුම් ගන්නවා. මට මේක තේරෙනවා කියලා විශ්වාසයෙන් කියවන්න. බැරි නම් තුන්වෙනි සැරේ කියවනවා. කියවලා ප්‍රශ්නේ මුල අග සංසන්දනය කරන්න. මුලයි මැදයි සසදන්න. එක්ක මැදයි අගයි සසදන්න. ක්‍රම තුනක් මම කිව්වා. මුල අග සංසන්දනය කරනවා. මුල මැද සසදනවා. මැද සහ අග සංසන්දනය කරනවා. ඔය තුනෙන් එක් අවස්ථාවකදී ඔබට අනිවාර්යෙන් ප්‍රශ්නේ පැහැදිලි වෙනවා. එතකොට උත්තරේ නිකම්ම ලැබෙනවා. දැන් මේ මූලික ප්‍රශ්නේ ඔබට උත්තරේ බැරුව නෙවෙයි. උත්තරේට ඔබ දැනුම් ගබඩාවේ, මතක ගබඩාවේ අවශ්‍ය දේවල් තියෙනවා. දැන් අහන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැත්නම් පළවෙනි දේ කන්නේ ගැටලුව අයින් කරගන්න. තේරුණාද? සමස්ත විෂය නිර්දේශයම හොඳින් පරිශීලනය කරලා හැම විෂය කරුණක්ම ස්පර්ශ කරලා යන්න ඕනේ. දෙවැනි එක ඉවසීමෙන් උනන්දුවෙන් නිර්වුල් ලෙස ප්‍රශ්න කියවලා ප්‍රශ්නේ පළමුව තේරුම් ගන්න. ප්‍රශ්නේ තේරුම් නොගෙන ඔබ උත්තර ලියන්න යන්න එපා. කොහොමනෝද ලියන්නේ? ඒතර තමයි වැරදින්නේ. ඇයි දරුවෝ නැත්තම් ඉතින් ප්‍රශ්න 10න් 8ක් මොරද්දනවා කියන්නේ. අපි කියන්නේ මේක අහස පොළොව නුහුලන අපරාධයක් නෙමේක. තේරෙනවද? එහි පංගු කරුව වෙන්න එපා. මහලුකු අරුමයක් නැහැ. විෂම කර්ම දේවල් කරන්න නැහැ මෙතන තියෙන්නේ. හරියට විෂය නිර්දේශය අපි හොඳින් ධාරණය කරගත්ත දැනුත් කල් තියෙනවා. මගහැරුණු පාඩම් ඒකක තියෙනවා නම් පාඩම් ඒකකවල පාඩම් තියෙනවා නම් ලෙසන්ස් තියෙනවා නම් ඔබට ඩීප් এডুকেෂන් එකට පින්සු දුවන්න ඔබට පුළුවන් ඒ පරණ පාඩම් සියල්ලම නැවත ආවර්ජනය කරන්න. තේරෙනවා? ආවර්ජනය කරලා සමස්ත විෂය නිර්දේශයේ හොඳ පැක් එකක් කරගන්න. දෙවනුව ඔබ විභාගෙදී හොඳින් ප්‍රශ්න කියවන්න. ඉවසීමෙන් කියවන්න, උනන්දුවෙන් කියවන්න. කියවලා අර වගේ මුල අග, මුල මැද, මැද අග ආදි වශයෙන් කම්පයර් කරද්දී ප්‍රශ්නේ ඔන්න මොකද්ද මේ කියන්නේ කියලා දැනෙනවා. දැනෙනකොට නිකම්ම බලන්න උත්තරේ නේද කියලා එනවා. මේ උත්තරේ දැන් ඔබ කියන සර් සමහර උත්තර අපට ආවේ නැහැ ඔලුවට. නෑ උත්තරේ ඔලුවට එන්නේ නැහැ. ඔලුවට ආවේ නැහැ කියන එක තුල
අපි දන්නවා මුලින්ම තියෙන්නේ මොකද්ද? උත්තරේ නෙවෙයි ප්‍රශ්න වලට ගත්තේ නැහැ ඕගොල්ලෝ. ප්‍රශ්න වලට ආවේ නැහැ කියන්නේ. ඔළුවට ආවේ නැත්නම් උත්තර වලට එන්නේ නැහැ. ඔච්චරයි. ඔන්න ඔය කාරණා දෙක කරේ අවධානය යොමු කරන්න. වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ 10ට මේ හිස්තන් වලට හොඳට අවධානය යොමු කරන්න ඕන. පැහැදිලිනේ? රයිට්. අපි බලමු මුලින්ම 31 අයන්න. භෞතික පැවැත්මේ පදනම මත පරිගණකය. හිස්තනක් භාණ්ඩයකට උදාහරණයක් ලෙසද පරිගණක මෘදුකාංග හිස්තනක් භාණ්ඩයකට උදාහරණයක්ද වේ. දැන් මේ කියන්නේ දැන් භාණ්ඩ වර්ගීකරණය කරන පදනම් අපි කරලා තියෙනවනේ මතකනේ. එකක් භෞතික පැවැත්ම. භෞතික පැවැත්ම කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන් අපිට. අතින් අල්ලන්න පුළුවන්. දෘශ්‍යමානයි. දකින්න පුළුවන්. ඒ වගේ භෞතික පැවැත්ම පදනම මත පරිගණකය කම්පියුටරය කියන්නේ මොකක්ද? අනිවාර්යෙන්ම අපට දකින්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් භාණ්ඩයක්. එහෙනම් ඒකට කියන්නේ මොකක්ද? ස්පෘශ්‍ය භාණ්ඩ නැත්නම් tangible goods. tangible product එකක්. නමුත් පරිගණක මෘදුකාංගයක් කියන්නේ මොකක්ද? කම්පියුටර් ප්‍රෝග්‍රෑම් කියන එකනේ. පරිගණක මෘදුකාංගයක් කියන්නේ අපිට ස්පර්ශ කරන්න බෑ. අපිට දකින්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් ගිනුම් කරන මෘදුකාංගයක් වන අපි හිතමු ඇක්පැක් වැනි accounting package එකක්. නැත්නම් quick book වැනි accounting package එකක්. ගිනුම් කරන මෘදුකාංගයක් පරිගණකයට අපි දීලා නැත්නම් ගිනුම් කරන දත්ත දුන්නා කියලා අපිට අවසාන මූල්‍ය වාර්තා හදලා දෙන්නේ නැහැ. අවසාන මූල්‍ය වාර්තා කියන රිසල්ට් එක එළියට ගන්න නම් අනිවාර්යයෙන්ම ගිනුම් කරන මෘදුකාංගයක් දෙන්න ඕනේ. ඒ ගිනුම් කරන මෘදුකාංග නැත්නම් පැතුරුම්පත් මෘදුකාංග තේරෙනවද? වදන් සැකසුම් මෘදුකාංග මේ සියල්ල අපිට දකින්න බෑනේ. ස්පර්ශ කරන්න බෑ. එහෙනම් ඒක මොනවද? අස්පෘශ්‍ය. intangible. එහෙනම් පරිගණක භෞතික පැවැත්ම පදනම මත පරිගණකය ස්පෘශ්‍ය භාණ්ඩයක්. tangible good එකක්. පරිගණක මෘදුකාංගය මොකද්ද? අස්පෘශ්‍ය භාණ්ඩයක් නැත්නම් intangible product එකක්. එහෙනම් මේක ස්පෘශ්‍යනේ. ඒ කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන්. ස්පෘශ්‍ය. ස්පෘශ්‍ය භාණ්ඩයකට උදාහරණයක් ලෙසද පරිගණක මෘදුකාංග අස්පෘශ්‍ය. භාණ්ඩයකට උදාහරණයක් වේ. තුරු ලකුණු එකක් හම්බ වෙනවා. අපි ගත කරන හැම ප්‍රශ්නෙම ලකුණු දෙකයි. අයන්නට එකයි අයන්නට එකයි. ඊළඟට ආයන්න. අන්තර්ජාලය මගින් සිදුවන සියලුම ව්‍යාපාර ක්‍රියාකාරකම්. අන්තර්ජාලය ඔස්සේ සියලු ව්‍යාපාරික සියලු ක්‍රියාකාරකම් සිදු වෙනවා නම් ඒකට කියන්නේ මොකක්ද? විද්‍යුත් ව්‍යාපාර. මතකනේ අපි මුල්ම පාඩම්වලදී කතා කරා e-business. ඒ කියන්නේ අන්තර්ජාලයෙන් තමයි ප්‍රචාරණය කරන්නේ. වෙළඳ විමසීම් වලට උත්තර දෙන්නේ, ඇනමුම් බාරගන්නේ, මුදල් ගෙවීම් බාරගන්නේ, ප්‍රචාරණය කරන්නේ සියල්ල කරන්නේ අන්තර්ජාලයෙන් නම් අපි ඒකට කියන්නේ විද්‍යුත් ව්‍යාපාර. මතකනේ? විද්‍යුත් ව්‍යාපාර. ලෙස හඳුන්වන අතර විද්‍යුත් හිස්තනක් එහි උපකොටසකි. මොකක්ද ඒ? දැන් මේ කන්සෙප්ට් දැන් මේවා කපල් කන්සෙප්ට් නේ මම කියන්නේ ජෝඩු සංකල්ප. මේ කපල් එකට යන්නේ. තේරුණාද? දැන් අස්පෘශ්‍ය භාණ්ඩ ස්පෘශ්‍ය භාණ්ඩ කපල් එකක් ඒකත්. ඒ වගේ මේකත් කපල් එකක්. විද්‍යුත් ව්‍යාපාරත් එක්කම යන ඊළඟ සංකල්පය මොකක්ද? විද්‍යුත් වාණිජ්‍ය. e-commerce. විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ විද්‍යුත් ව්‍යාපාර වල එක කොටසක් විතරයි. අන්තර්ජාලය සම්බන්ධ කරගෙන සියලු ව්‍යාපාර කටයුතු මෙහෙවනවා නම් ඒක විද්‍යුත් ව්‍යාපාර. අන්තර්ජාලය සම්බන්ධ කරගෙන භාණ්ඩ මිලදී ගැනීම විකිණීම කරනවා නම් ඒක විද්‍යුත් වාණිජ්‍ය. ඒතර විද්‍යුත් ව්‍යාපාර කියන කන්සෙප්ට් එක ඇතුලේ විද්‍යුත් වාණිජ්‍යයක් තියෙනවා. හැබැයි විද්‍යුත් ව්‍යාපාර කියන්නේ විද්‍යුත් වාණිජ්‍ය පමණක් නෙවෙයි. ඒකයි මේ කියන්නේ. අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම, විකිණීම, තොරතුරු හුමාරු කර ගැනීම, ඇනවුම් බාර ගැනීම, ප්‍රචාරණ සියල්ලම කරනවා නම් අපි කියනවා විද්‍යුත් ව්‍යාපාර. ඒ විද්‍යුත් ව්‍යාපාර සංකල්පය ඇතුලේ අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම විකිණීම කරනවා නම් ඒකට කියනවා විද්‍යුත් වාණිජ්‍ය නැත්නම් විද්‍යුත් වෙළඳාම ඉච්චරයි. තේරෙනවද? ඒකට වෙන විකල්ප උත්තර නැහැ. දැන් දැක්කද මම ඒක කියන්නේ. මේක මේ ගොඩක් ළමයි බොහොම සැහැල්ලුවට සැලකුවට මේක සැහැල්ලු නෑ, හරි බරයි. මේකට ව්‍යාතිරේක නෑ. මේකට විද්‍යුත් වාණිජ්‍ය නැත්නම් විද්‍යුත් වෙළඳාම කමන්නේ මේ දෙක මාරුනාට එහෙම මිසක වෙන ව්‍යාතිරේක නෑ. විද්‍යුත් ව්‍යාපාර කියන එකට විද්‍යුත් සංවිධාන කියන්න බෑ. විද්‍යුත් ආයතන කියලා කියන්න බෑ. ඒක විද්‍යුත් ව්‍යාපාරමයි සිංහලේ. ව්‍යාතිරේක නෑ. ඒකයි මේක අමාරු. තේරෙනවද? එහෙනම් විද්‍යුත් වාණිජ්‍ය
නැත්නම් විද්‍යුත් වෙළඳාම්. එයි උපකොටසයි. දැන් බලන්න දැන් හිතන්න මේ පේපර් එකට තියෙන හිස්තැන් ප්‍රශ්න මේ 4 විතරයි කියලා හිතන්නකෝ මේ උත්තර ලැබෙන. මේ කොටස් දෙක විතරක් කියලා හිතන්නකෝ උත්තර 4ක්නේ. දැන් මොකද කියන්නේ අමාරුද? මේක අමාරු නෑ. අපි මේ ස්පෘශ්‍ය භාණ්ඩ අස්පෘශ්‍ය භාණ්ඩ අපි භාණ්ඩ වර්ගීකරණදී කතා කරා. පළවෙනි පාඩමේදීත් කතා කරා. අලෙවිකරණයේදීත් කතා කරා නිෂ්පාදිත වර්ගීකරණය. මේ කොටස ඒත් මේක මුල් පාඩමේදීත් කතා වුණා. නැවත මොකද්ද? තොරතුරු පද්ධතියලත් මේක කතා වුණා. තොරතුරු පද්ධතිය විශේෂයෙන්ම කතා වුණා. ඉතින් අපි දන්නේ එකක් නේ. අමාරුවට බැහැනේ. මොකද මේ වෙන්නේ? මේවා අපි සමහර පාඩම් ඒකකවල සමහර පාඩම් යුනිට් එකේ ලෙසන් එක මග අරගන්නවා. ඉතින් තේරෙන්නේ නැහැ. ඕකයි මම කියන්නේ අනිවාර්යෙන්ම සියලු පාඩම් මේකක සියලු යුනිට් 18ම යුනිට් 18 ඇතුළේ තියෙන සියලුම ලෙසන් සියලුම පාඩම් ටික සම්පූර්ණ කරගන්න ඕනේ. ඔව් ඒ අනුව අපි සියලු පාඩම් ඒකකවල සියලු පාඩම් නැත්නම් හැම යුනිට් එකකම හැම ලෙසන් එකක්ම පරිශීලනය කරලා හොඳින් අවබෝධ කරගත්තා නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ප්‍රශ්නයක් වෙන්නෙම නැහැ. දැන් ඩීප් এডুকেෂන් පාඨමාලාව සම්බන්ධයෙන් ඔබ ඇත්තටම වාසනාවන්තයි ෆෝචුනේට්. ඇයි ඔබට ඕනෑම වේලාවක මේ මගහැරිච්ච ඕනෑම යුනිට් එකක් නැත්නම් යුනිට් එක ලෙසන් එකක් හෝ කීපයක් නැවත ආවර්ජනය කරලා ඔබට පුළුවන් මුළු විෂය නිර්දේශයේ තනි පැක් එකක් විදියට හදාගන්න. එතකොට ඔබට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ඕනෑම හිස්තැන් පුරන ප්‍රශ්නයක් සැපීම් වර්ගයේ ප්‍රශ්නයකට නොබියව කිසිම පැකිලීමකින් තොරව බොහොම සැහැල්ලුවෙන් නිර්වුල් මානසිකත්වයෙන් පිළිතුරු ලියන්න පුළුවන්. දැන් මේ ඔප්පු කිරීම. දැන් මේ ප්‍රශ්න දෙකේ පිළිතුරු කොටස් 4ක් තියෙනවා. දැන් 4ම අමාරු වුණාද නැහැ? ලියන්න පුළුවන්. ඒ නිසා ඔබ නිතරම ධනාත්මකව හිතන්න. ධනාත්මක ප්‍රවේශයකින් උන මෙතනට එන්න. නැත්තම් මේ 10න් පෙර පරිදිම දෙකක් හරියට කරයි 8ක් වරද්ද ගනි. තේරෙනවද? ඒ අවාසනාවන්ත මාවතට යන්න එපා. එතෙන්ට වැටෙන්න එපා කියලා මේ නැවත නැවත මතක් කරන්න. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 32 යන්න. ඉලක්ක වෙළඳපොළ කොටස් වලට වෙන් කිරීමේ ක්‍රියාවලිය වෙළඳපොළ හිස්තැනක් ලෙසද පාරිභෝගිකයාගේ මනසේ සන්නමක් සඳහා ධනාත්මක ආකල්පයක් ඇති කිරීම වෙළඳපොළ හිස්තැනක් ලෙසද හැඳින්විය හැකිය. මේකත් මොකද්ද? අලෙවිකරණයෙන් අහපු ප්‍රශ්නයක් නේ. මාකටිං මැනේජ්මන්ට් වලින්. ඉලක්ක වෙළඳපොළ. දැන් මම ව්‍යාපාරිකයෙක් නම් නිෂ්පාදකයෙක් නම් මගේ භාණ්ඩ හා සේවා අලෙවි කරන්න අරමුණු කරගත්ත පාරිභෝගික කණ්ඩායම තමයි ඉලක්ක වෙළඳපොළ කියන්නේ. ඒ ඉලක්ක වෙළඳපොළ කොටස් වලට වෙන් කරනවා. ඒ කියන්නේ සමාන පාරිභෝගික ගති ලක්ෂණ පදනම් කරගෙන වෙළඳපොළ කණ්ඩායම් බවට පත් කරනවා. කණ්ඩායම් බෙදා වෙන් කරනවා. වයස අනුව, ආදායම අනුව, රුචිකත්වය අනුව, සමහරට පවුලේ සංඛ්‍යාව අනුව වෙළඳපොළේදී භාණ්ඩාසව මිලදී ගැනීමේදී දක්වන චර්යාත්මක ලක්ෂණ අනුව පුළුවන් සමාන පාරිභෝගික පන්ති වෙන් කරගන්න. ඒක තමයි වෙළඳපොළ මොකද්ද? ක්‍රියාවලිය වෙළඳපොළ මොකද්ද? ඛණ්ඩනේ නේ මාකට් සෙග්මන්ටේෂන්. මේක නම් කිසිම ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන්ම මේක ලියන්න ඕනේ. වෙළඳපොළ ඛණ්ඩනේ. ලෙසද පාරිභෝගිකයාගේ මනසෙහි සන්නමක් සඳහා ධනාත්මක ආකල්පයක් ඇති කිරීම. ඒ කියන්නේ මේ කියන්නේ මේක පාරිභෝගික මනසේ සන්නමක් සඳහා කියලා එන්නත් පුළුවන්. නැත්නම් භාණ්ඩයක් සඳහා කියලා එන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. දෙකම හරි. භාණ්ඩයක් කොමිටින් භාණ්ඩය අපට නමනේ මතක තියෙන්නේ. සන්නම කියන්නේ භාණ්ඩේ නමනේ නේ. තරංකාරී භාණ්ඩ වලින් සිය භාණ්ඩ වෙන්කර ඉලක්ක වෙළඳපොළට හඳුන්වා දීමට භාවිතා කරන ප්‍රකාශ කළ හැකි කොටසක් නේ සන්නමක් කියන්නේ. ඒක නමක් හෝ පදයක් නේ. එහෙනම් පාරිභෝගිකයාගේ මනසෙහි සන්නමක් සඳහා නැත්නම් යම් භාණ්ඩයක් සඳහා ධනාත්මක ආකල්පයක් ඇති කිරීම. ඒ කියන්නේ ඉඩක් ඇති කිරීම. මම කවදා හරි ගන්නවා නම් ගන්නේ අසවල් වාහනේ. මම කවදා හරි ගන්නවා නම් ගන්නේ අසවල් බ්‍රෑන්ඩ් එකේ රෙෆ්‍රිජරේටර් එක සීතකරණයක්. එහෙම කියනවනේ. ඒ කියන්නේ ඒ සන්නමේ භාණ්ඩය කරේ මගේ හිතේ ඉඩක් තියෙනවා. ඉඩක් ඇතිලා තියෙනවා. කැමැත්තක්. කැමැත්තක් කියන්නේ ඉඩක් නේ. තේරෙනවද? කැමැත්තක් ඇති වෙන කියන්නේ මගේ හිතේ ඉඩක් තියෙනවා.
කැමැත්තක් නැහැ කියන ඉඩක් නැහැ. මම ඒ වගේ හිතන්නෙම නැහැ. එහෙමනම් සමහර අය හිතන්නේ මම කවදා හරි අසවල් මෝටර් බයික් එකක් ගන්නවා. අසවල් බ්‍රෑන්ඩ් එකේ. අසවල් බ්‍රෑන්ඩ් එකේ කාර් එකක් තමයි මම ගන්නෙ. අන්න තේරුණා. සන්නම සදා ධනාත්මක ආකල්පයක් නැත්නම් වැඩි කැමැත්තක් ඇති කිරීම තමයි මොකද්ද වෙළඳපොළ පිහිටුවීම නේ. වෙළඳපොළ පිහිටුවීම 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 එහෙම නැත්නම් ස්ථාපිත කිරීම කිව්වත් හරි. මාකට් පොසිෂන් ඉන්නේ ඕකේ ටර්ම් එක මාකට් පොසිෂනින්. වෙළඳපොළ පිහිටුවීම නැත්නම් ස්ථාපිත කිරීම කියලා ලියන්න පුළුවන්. ස්ථාපිත කිරීම ස්ථාපිත කිරීම දෙකම හරි. ලෙසද හැඳින්විය හැක. ඒකේ ආයන්න වෙළඳුන් විසින් නිර්මාණය කරනුයේ හිස්තනක් සන්නමව නතර. මේකත් මාකටිං පාඩමෙන්මයි. වෙළඳුන් විසින් නිර්මාණය කරනුයේ හිස්තනක් සන්නමව නතර ජාතික සන්නම නිර්මාණය කරනුයේ හිස්තනක් විසින්. මේ ජාතික සන්නමක් කියලා මොකක්ද අපි ඉගෙන ගත්තේ? ජාතික සන්නමක් කියන්නේ නැෂනල් බ්‍රෑන්ඩ් එකක් කියන්නේ නිෂ්පාදකයෝ විසින් තමන්ගේ භාණ්ඩය වෙළඳපොළට හඳුන්වා දීමේදී ඒකට ආරෝපණය කරන සන්නම. එච්චරයි. මම නිෂ්පාදකයෙක් නම් මම වෙළඳපොළට භාණ්ඩය නිකුත් කරන්න පෙර මම ඒකට සන්නමක් ආරෝපණය කරනවා. ඒක සන්නම් ලකුණක් නැත්නම් සන්නම් නාමයක් ආදේශ කරනවා. ඒක තමයි මුළු රටටම යන්නේ. ඒක තමයි ජාතික සන්නම කියන්නේ. ඒක කරන්නේ නිෂ්පාදකයා. නමුත් වෙළඳුන් විසින් මම නිෂ්පාදකයා මම සන්නමක් නිර්මාණය නොකර වෙළඳුන්ට මං අලෙවි කරනවා. විශේෂයෙන්ම තොග වෙළඳුන්ට අලෙවි කරනවා. අලෙවි කරාම මේ වෙළෙන්දු මහා පරිමාණ වෙළෙන්දු ඒක භාණ්ඩ ඇසුරුම් කරලා එක ප්‍රමාණ වලින් ඇසුරුම් කරලා ඒකට සන්නමක් දෙනවා. එතකොට ඒක මොකද්ද? ඒ සන්නම වෙළඳුන් විසින් නිර්මාණය කරන මොකද්ද? පෞද්ගලික සන්නම් කියලා නේද කියන්නේ? පෞද්ගලික ප්‍රයිවට් බ්‍රෑන්ඩ්ස්. ප්‍රයිවට් බ්‍රෑන්ඩ්ස් දැන් බලන්න සහල් නිපදවන්නේ කවුද? ගොවියෝ. සහල් වල නිෂ්පාදකයා වෙන්නේ ගොවියානේ. ගොවියෝ. ඒ ගොවීන්ගේ වී අරගෙන විශාල වීමෝල් හිමි ව්‍යාපාරිකයෝ සහල් බවට පත් කරලා කිලෝ 25 කිලෝ 10 කිලෝ 5 වශයෙන් ලස්සන දැන් ටිකක් එන්නේ ලස්සනයිනේ. අර හැන්ඩලයක් එහෙම දෙන ළඟ යන ලේසි ඇසුරුම් වල දාලා ලස්සන නම් තියෙනවා. නේ? එක නම් තියෙනවනේ. ඒ නම් වලින් එනවනේ. ඒ මොනවද? ඒ වෙලෙන්දු දාගන්න. ගොවියෝ නෙමෙයි නිෂ්පාදකයේ ගොවියා. ගොවියා පැත්තක. එහෙනම් ඒ වෙලෙන්දු දාගත්තම අපි වල කියන්නේ මොකද්ද? ප්‍රයිවට් පෞද්ගලිකයි. ඒගොල්ලන්ට පෞද්ගලිකයි සන්නම. පෞද්ගලික සන්නම්. එහෙනම් වෙලෙන්දුන් විසින් නිර්මාණය කරනුවේ පුද්ගලික නැත්නම් පෞද්ගලික දෙකම හරියා. පුද්ගලික සන්නම වන අතර ජාතික සන්නම නිර්මාණය කරනවා. ඒ කියන්නේ රටටම එකයි. ඒක කරන්නේ නිෂ්පාදකයා. නිෂ්පාදකින් විසින්. පැහැදිලිනේ? ඒ ප්‍රශ්න දෙකම ඇහුවේ කොටස් දෙකම මාකටිං වලින්. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙත් 33 අයන්න. දන්තාලේප ටියුබය ටූත්පේස්ට් දන්තාලේප ටියුබය හිස්තනක් ඇසුරුමක් වන අතර ඒ බහාලන පෙට්ටිය හිස්තනක් ඇසුරුමක්. මතකද? ඒකත් මාකටිං වලින්. මාකටිං වල ප්‍රශ්න තුනක්ම දීලා තියෙනවා දැන්. සමහර තුනක්ම දෙනවා අඩු මේ හිස්තන් වලදී. දන්තාලේප ටියුබය. දැන් අපි දන්නවා අපි අලෙවිකරණයේදී කතා කරා ඇසුරුමක ප්‍රභේද තුනක්. දැන් මේ දන්තාලේප ටියුබේ ඇසුරුමක්ගේ ප්‍රශ්නේ කියවෙනකොටමනේ බලන්න මුල මැද කියවෙනකොටම අපිට තේරෙනවා මේ අහන්නේ මොකද්ද කියලා. තේරෙනවද? අපිට ටක් ගාලා අපේ ඔළුවේ වැඩ කරන්න ඕනේ මේ ඇසුරුම් කරන්නේ කියන සංකල්පය. ඇසුරුමක ප්‍රභේද තුනක් කතා කරා. ප්‍රාථමික ඇසුරුම, ද්විතීයික ඇසුරුම, තෘතීය නැත්තම් ප්‍රවාහන නැත්තම් නාවක ඇසුරුම. තෘතීය ඇසුරුම, නාවක ඇසුරුම, ප්‍රවාහන ඇසුරුම ඔක්කොම එකයි. තුනම එකයි. ටර්ටියරි නැත්තම් ට්‍රාන්ස්පෝර්ට් පැකේජ්, ටර්ටියරි පැකේජ් නැත්තම් ෂිපින් පැකේජ්. දැන් භාණ්ඩයක් පළමුව බහාලන, භාණ්ඩයක් පළමුව ස්පර්ශ කරන ඇසුරුමනේ ප්‍රාථමික ඇසුරුම කියන්නේ. ඒ ඇසුරුමට වැඩි පාරිභෝගික ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන් වන විදියට තේරෙනවද? ඒ වගේම ප්‍රාථමික ඇසුරුමට ආරක්ෂාවක් ලැබෙන ආකාරයට භාවිත වන දෙවන කොටස තමයි ද්විතීයික ඇසුරුම කියන්නේ. දැන් දන්තාලේප ටියුබේ ප්‍රාථමික ඇසුරුම. ඒක දානවනේ බොක්ස් එකක පොඩි දිග. ඒක තමයි ද්විතීයික ඇසුරුම කියන්නේ. එවැනි
දන්තාලේ පැසුරුම් අපි තුමු 100 150 ඒ වගේ බණ්ඩල් වශයෙන් ලොකු කාඩ්බෝඩ් පෙට්ටිවල දැමුත් කාඩ්බෝඩ් පෙට්ටිය තෘතීය ඇසුරුම් ප්‍රවාහන ඇසුරුම් ගබඩා කිරීම ප්‍රවාහනය කිරීම පහසු පෙට්ටි පිටි මුසල ගෙනියන්න පුළුවන් තේරෙනවද එහෙමනම් දන්තාලේප ටියුබ් එක කියන්නේ මොකද්ද ප්‍රාථමික ඇසුරුම මොකද දන්තාලේප කියන දත් බෙහෙත නැමැති භාණ්ඩය මුලින්ම ස්පර්ශ වෙන්නේ මොකේද ටියුබ් එක එහෙනම් ඒක තමයි ප්‍රාථමික ඇසුරුම කියන්නේ වන අතර එය බහාලන පෙට්ටිය අර ලස්සන වර්ණ පෙට්ටිය තියෙන ඒක තමයි ද්විතීයික ඇසුරුමක් කියන්නේ. ද්විතීයික ඇසුරුම. ඒ පෙට්ටි තොග වශයෙන් ඇසුරන විශාල කාඩ්බෝඩ් පෙට්ටියක වර මොකක්ද ඒක? එහෙනම් තෘතීය ඇසුරුම නැත්නම් ප්‍රවාහන ඇසුරුම නැත්නම් නාවක ඇසුරුම. හරිම සරලයි. දැන් මේ බලන්න මේ වගේ ප්‍රශ්න අහලත් මේ ළමයි වරද්ද ගන්නකො පුදුමයන්නේ නේ. දැන් ඕගොල්ලන්ට පුදුමයක් හිතෙන්නේ නැද්ද? ඔව් පුදුම කියන්නේ ඒ තනිකර නොසලකිල්ල. ගණන් ගන්න නෑ BS ලේසි. ඒ වගේම BS ෆස්ට් එක තවත් ලේසි. එහෙම නිතන්නේ. BS මුලින්ම ඔලුවට දා ගන්නවා වැරදි මතයක් BS ලේසි. accounting ඉකෝන අමාරුයි. ඒ මදුර දා ගන්න අඩු හරියට BS ෆස්ට් එක කිසිම ප්‍රශ්නයක් නෑ. ඔන්න ඔය සුළු බර තැබීමේ ප්‍රතිඵල තමයි පහුගිය ඔබට නෙවෙයි ඔබ හොඳයිනේ. පහුගිය අවුරුදු වල දිගින් දිගටම මේ පේපර් එක අසාර්ථක වුණා. විශේෂයෙන්ම මේ හිස්තැන් ප්‍රශ්න 10 අසාර්ථක වුණා. නැත්නම් සාර්ථක හේතුවන්නේ රයිට්. ඒක ආයන්න සාමාන්‍ය කොටස්. හිස්තනක් ප්‍රාග්ධනයේට ද වර්ණීය කොටස් හිස්තනක් ප්‍රාග්ධනයේට ද ඇතුළත් වීම. මතකනේ මූල්‍ය කළමනාකරණයෙන් ඔන්න ප්‍රශ්නයක් එනවා. මේක මාකරින් මේක ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට්. අපි දන්නවා සාමාන්‍ය කොටස් වලට නිශ්චිත ලාභාංශයක් නැහැ. ලාභ තියෙනවා නම් ගෙවනවා නැත්නම් නිකන් ඉන්න. බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ තමයි සැබෑ හිමිකරු. ව්‍යාපාරික සැබෑ හිමිකරු. තේරුණාද? නමුත් වර්ණීය කොටස් හිමියෝ කොටස් නිකුත් කරලා ඒගොල්ලෝ මිලදී අරගෙන ආයෝජනය කරන අවස්ථාවේදීම ඒගොල්ලෝ අපේක්ෂා කරනවා කීයද අපට ගෙවන ලාභාංශ ප්‍රතිශතය. නිකුත් කරද්දී මේ ලාභාංශ ප්‍රතිශතය ප්‍රකාශ කරලා තියෙනවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන් මේ ලාභාංශ අපේක්ෂා කරනවා. එහෙනම් ඒගොල්ලෝ ඇත්තරම ණය හිමියට වැටෙන්නේ ඒකයි. ඒගොල්ලෝ ඇත්තයිතිකරුවෝ නෙවෙයි. ඇත්තයිතිකරුවෝ වෙන්නේ සාමාන්‍ය කොටස් හිමියෝ. ඔක හරියට ගෙදරක ඉන්න අපි ගෙදර සමාජිකයෝ නම් අම්මා තාත්තර සල්ලි භාග අඩු නම් යම් දිනවල සතිවල ගොඩක් ආර්ථික ප්‍රශ්න ආවම සම්බෝලය බෙදුවත් අපි කනවනේ කරබාගෙන අපේ ගෙදරකමට ඒ ගෙදර නවාතන් කරුවෙක් නම් ඔබ බෝඩ කෙනෙක් නම් ඔබ ඒක කන්න සූදානම් නැහැ. ඔබකට විරෝධය පානවා. මට කන්න බෑ. එහෙම නැත්නම් කාලා ඉතුරු කරන එක්ක අත හොදන කෝප්පේ හලනෝ මේ සීතාම තමහල්ලා කියන සොරි මගේ අත වැදුණා කියලා විරෝධය පානවනේ. ඒ මොකද පිටස්තර බවනේ. එහෙමනම් වර්ණීය කොටස් හිමියෝ පිටස්තර අය හා සමානයි. නිශ්චිත ලාභාංශ ඉල්ලනෝමයි. සාමාන්‍ය කොටස් හිමියෝ ඉල්ලන්නේ නැහැ. ලාභ ඇත්නම් තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඒගොල්ලෝ වටින්නේ කොහටද? හිමිකරු ප්‍රාග්ධනයට, අයිතිකරු ප්‍රාග්ධනයට. තේරුණාද? වර්ණීය කොටස් වටින්නේ කොහටද? ණය ප්‍රාග්ධනය හෙවත් ණයකරු ප්‍රාග්ධනයටයි. ඔව් ණය ප්‍රාග්ධනය එහෙනම් සාමාන්‍ය කොටස් වටින්නේ අයිතිකරු. නැත්තම් හිමිකාරත්ව කිව්වොත් හරියා. හිමිකරු එක්ක හිමිකාරත්ව. හිමිකරු අයිතිකරු ප්‍රාග්ධනයට. ද වර්ණීය කොටස් ණය ප්‍රාග්ධනයට. ණය ප්‍රාග්ධනය තමයි තුලත් වෙන්නේ. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු 34 වෙනි ප්‍රශ්නේ. පහත දක්වා ඇති උදාහරණ වලට අදාළව මුදලේ කාර්යයන් දක්වන්න. මුදල් ලහ බැංකු පාඩුවෙන් අහන ප්‍රශ්නයක් වුණා. බලන්න ඔයගොල්ලෝ හොඳින් නිරීක්ෂණය කරන්න. අධ්‍යයනය කරන්න. දැන් මේ සිලබස් එකේම මේ ප්‍රශ්න බෙදාහරන හැටි හැම පාඩමක්ම හැම පාඩම් ඒකකයකම සෑම පාඩමක්ම ආවරණය වෙන්න ප්‍රශ්න හදනවා. පහත දක්වා ඇති උදාහරණ වලට අදාළව මුදලේ කාර්යයන් දක්වන්න. උදාහරණ තියෙනවා කාර්යයන් තියෙනවා. ඔරලෝසුවක් රුපියල් 8000කට මිලදී ගැනීම. දැන් මුලින්ම මුදලේ කාර්යයන් කීයක් තියෙනවද? 6ක්ද 7ක්ද මතකද? 7ක් නැහැනේ. 6කුත් නැහැනේ 4යි තියෙන්නේ. එකක් මොකද්ද? වටිනාකම් මැනීමේ මිනුමක්. නැත්නම් වටිනාකම් මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස ක්‍රියා කිරීම. ඒ කියන්නේ
යම් යම් භාණ්ඩ හා සේවා හෝමාරුවට ඒකට මිලක් එපා අගයක් දෙන්න එපා. ඒ අගය කරන්නේ මුදල් කියන මාධ්‍ය දාගෙන. මේ භාණ්ඩ රුපියල් 20යි. මේක රුපියල් ලක්ෂයයි ආදි වශයෙන්. ඒක තමයි සාධාරණම මිනුම් ක්‍රමය. වෙන මිනුම් ක්‍රමයක් නැහැ. තව තව මිනුම් ක්‍රම ගන්න පුළුවන්. රත්තරම් මෙච්චර දෙනවා. අරෝ මෙච්චර දෙනවා. ඒකාකාරී බව නැ පිළිගැනීම නැහැනේ. තේරෙනවද? හරිම ව්‍යාකූලයි. ව්‍යාකූල නැතුව හැමෝටම පිළිගත හැකි ලෙස භාණ්ඩ හා සේවා අගය කරන්න යොදාගන්න හොඳම මාධ්‍ය මොකද්ද? මුදල්. ඒක තමයි වටිනාකම් මැනීමේ මිනුමක් නැත්නම් මිනුම් දණ්ඩක් කියන්නේ. අනික වටිනාකමේ සන්නිධියක් නැත්නම් වටිනාකම් රැස් කිරීමේ මාධ්‍යයක් කියන්නේ මොකද්ද? වර්තමාන අපි උපයන ධනයෙන් අනාගත අවශ්‍යතා සඳහා කොටසක් ඊටාම සුරක්ෂිතව ඒ වගේම පහසුවට රැස් කර තබන්න මුදල් යොදා ගන්න පුළුවන්. මුදල් නැතුව අපි ලී බඩු රත වාහන අමතර කොටස් වගේ එක් රැස් කරොත් ඒවා ආරක්ෂා කරන ලොකු පරිශ්‍රමයක් දරන්න. දැන් මේකේ කිසි පරිශ්‍රමයක් නැහැ බැංකුවේ දැම්ම නිකන් හිටියා. එහෙනම් වටිනාකම් රැස් කිරීම මාධ්‍ය. අනිත් එක විලම්බීත ගෙවුම් මාධ්‍ය. කල්පසූ ගෙවුම් මාධ්‍ය. ඒ කියන්නේ වර්තමානයේ ඇති කරගත්ත ණය වගකීම් ඉදිරියේදී දෙපක්ෂයටම අවාසියක් නොවන පරිදි පහසුවෙන් ගෙවා පියවා දැමිය හැකි මාධ්‍ය වෙන්නේ මොකද්ද? ඒත් මුදල්. මුදල් නැතුව අපි ඒ ගත්ත ණය මුදලට අපි ඉඩමක් දෙන එක ඉඩමක් දුන්නොත් මොකද වෙන්නේ? ප්‍රශ්න ඇති වෙයි. ඒ ඉඩමේ ගල් තියෙන තනිකර කළු ගල්. මොකොත් හදන්න බෑ. මට ඕක එපා. මට මගේ සල්ලිම දෙන්න. ඊට පස්සේ දෙයි ලොරියක්. මේ ලොරිය දැන් බොහොම පරණයි. මේවට පාර්ට්ස් නැහැ. මේව රිපෙයාර් කරන්න ගියන් පස්සේ අමාරු වෙඩනවා. එහෙම ප්‍රශ්න එනවනේ සල්ලි දුන්නොත් ණය ගත්තේ සල්ලි වලින් දෙන්න ඉවරයි. අනික හෝමාරු මාධ්‍යයක් නැත්නම් විනිමය මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම. භාණ්ඩ සේවා ගනුදෙනු සිදුවීමේදී අපි මිලදී ගන්න භාණ්ඩ හෝ සේවාවල අගය හෝමාරු කරන්න හොඳම පහසුම මාධ්‍ය දෙපක්ෂයටම පිළිගත හැකි මාධ්‍ය මුදල්. ඔයගේ හතරයින් තියෙන්නේ. මේ හතර තමයි අහන්නේ. ඔර්ලෝසුවක් රුපියල් 8000කට මිලදී ගැනීම. මොකක්ද ඒ කියන්නේ? ඔර්ලෝසුවක් අපිට නිකන් ලැබෙන්නේ නැහනේ. ඔර්ලෝසුවේ වටිනාකම අපි ඔර්ලෝසුවට හෝමාරු වෙන්න අපි වටිනාකම දෙන්න එපා. දෙන්න මොකද්ද? මුදල් යොදාගත්තා. එහෙනම් විනිමය මාධ්‍යයක් නැත්නම් හෝමාරු මාධ්‍යයක්. එක්කෝ විනිමය නැත්නම් හෝමාරු මාධ්‍යයක්. මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම. දෙවැනි එක රුපියල් 25000ක් ඉතිරි කිරීම. වර්තමාන ධනෙන් රුපියල් 25000ක් අනාගත සදා ඉතුරු කරනවා. ඉතුරු කරන්න පහසුම මාධ්‍ය මුදල්. මොකද්ද? වටිනාකමේ සන්නිධියක් නැත්නම් රැස් කිරීම මාධ්‍යයක්. වටිනාකමේ සන්නිධියක්. නැත්නම් රැස් කිරීමේ මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම. ඊළඟ එක ණයටගත් භාණ්ඩ සඳහා මුදල් මාස 6කට පසු ගෙවීම. බඩු තොගයක් ණයට ගත්ත ඒ ණය කියන බැරකම වගකීම මාස 6කින් පස්සේ මුදල් යොදාගෙන පේවුවා. පහසු වෙනකොට. නැත්නම් ඒ භාණ්ඩෙට අපි කියනවා භාණ්ඩයක් දෙන්න. තේරෙනවද? එතකොට ඒ භාණ්ඩෙම අපි හොයන්න එපා. අපිටත් වදයක්. ඒ භාණ්ඩේ පොඩ්ඩක් හරි වෙනසක් වුණොත් අනිත් පැත්ත එක පිළිගන්නේ. මුදලින් කරද්දී ඒක ප්‍රශ්නයක් නෑ. එහෙනම් මොකද්ද? විලම්බීත නැත්නම් කල්පසූ ගෙවුම් මාධ්‍යයක් කියන එකනේ. එක්ක විලම්බීත තමයි හොඳම වචනේ. විලම්බීත ස්ට්‍රෝක් එකක් කල්පසු වූ ගෙවුම් මාධ්‍යයක්. ජංගම දුරකථනයක් රුපියල් 30000කට මිල කිරීම. ජංගම දුරකථනයක් රුපියල් 30000කට මිල කිරීම. ඒ කියන්නේ මොකක්ද? භාණ්ඩයකට අගයක් දෙන්න එපයි. වටිනාකමක් තියෙනනේ. වටිනාකම අපිට සංඛ්‍යාත්මකව පෙන්වුවමනේ හෝමාරුවක් නැත්නම් ගනුදෙනුවක් කරන්න පුළුවන්. එහෙනම් ඒකට හොඳම මාධ්‍ය මොකද්ද? මුදල්. මොකද්ද? වටිනාකම් මොකද්ද? ජංගම දුරකථන රුපියල් 30000කට මිල කිරීම. වටිනාකම් මැනීමේ මිනුමක්. එහෙනම් වටිනාකම් මැනීමේ මිනුමක් නැත්නම්
මිනුම් දණ්ඩක්. ලෙස ක්‍රියා කිරීම. බොහොම සරල ප්‍රශ්නයක්. දැන් බලන්න ප්‍රශ්න අපි කීපයක් කතා කරා. එකක්වත් අමාරු වුණාද? දැන් ඕගලන්ට පුදුම නැද්ද මීට කලින් අයියලක් කළා දිගින් දිගට මේ හිස්තැන් ප්‍රශ්න අසාර්ථක වුණා කියන එක. පිළි හිතන්න බෑනේ. නමුත් ඔබ මං හිතනවා ඔබට මේ අවාසිය වෙන්නේ නැහැ. ඔබ දැන් මේ මගෙන්ම නේද 100 වාරයක් විතර අහලා තියෙනවා. 100 වාරයක් විතර අහලා තියෙනවා. මං හොඳ මඟ පෙන්වීමක් කරලා තියෙනවා. ඔබ මං හිතන්නේ දැන් හොඳ මානසික ඒකාග්‍රතාවයෙන් ඇති නෑ අපිට ඕක ප්‍රශ්නයක් නේ. අපි මේ හිස්තැන් ප්‍රශ්න 10ම හොඳට ආන්සර් කරනවා. ඔව් මටත් ඕනේ එතනට ඔබ ගේන්න තමයි අවශ්‍ය. තේරුණාද? රයිට්. අපි ඊළඟට බලමු 35 වන ප්‍රශ්නය. අයන්. ගබඩා රහිත හිස්තනක් වෙළඳාම යනු හිස්තනක් වෙළෙන්සලක් නොමැතිව සිදු කරන වෙළඳාමකි. මොකක්ද ඔය අදහස් කරන්නේ? ගබඩා රහිත හිස්තනක් වෙළඳාම යනු හිස්තනක් වෙළෙන්සලක් නොමැතිව සිදු කරන වෙළඳාමකි. මොකක්ද හැඟෙන්නේ ඔයගලන්ට? ගබඩා රහිත මොන වෙළඳාම? දැන් වර්තමානයේ දැන් වෙළඳාම අපි කතා කරලා තියෙනවා ප්‍රවණතා ට්‍රෙන්ඩ්ස් කියන්නේ නව ප්‍රවණතා. කියන්නේ කලින් නොතිබුණු පෙරට වඩා අලුත් වෙලා වෙනස් වෙලා වර්ධනය වෙන තත්ත්වයන්. දැන් වෙළඳාමේ වර්ධනය වෙන තත්ත්වය මොකද්ද? ගබඩා නැහැ. ගබඩා රහිතයි. ගබඩාවක් නැහැ. දැන් මම වෙළෙන්දෙක්. හරිද? මම sannivedana මාධ්‍ය ඔස්සේ දුරකථනය මගින් විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ ඊමේල් ක්‍රමයට මම ඇනුම් බාර ගන්නවා. ඇනුම් බාරගෙන මම මට අවශ්‍ය භාණ්ඩ සපයන සැපයුම් කරුවොත් එක්ක සම්බන්ධතා තියෙනවා. මම ඒගොල්ලන්ට කියන මෙන්න අසවල් ලිපිනයට මෙච්චර භාණ්ඩ යවන්න. තේරෙනවද? මම මුදල් අය කරනවා. ඕගොල්ලන්ගේ මම අරගොල්ලගේ account එකට අවශ්‍ය මුදල ගෙවනවා මගේ ලාභෙ තියාගෙන. එතකොට ගබඩා කුලී නැහැ. ගොඩනැගිලි නඩත්තු කරන්න ඕනේ නැහැ. මුරකරුවන් අවශ්‍ය නැහැ. විශාල සේවක හමුදාවක් ඕනේ නැහැ. නිවසේ දම්ම වැඩි කරන්න පුළුවන්. අද තත්ත්වය ඕක නිසා අද දින ගබඩා රහිත මොන වෙලදාමද? සිල්ලර වෙලදාම. ගබඩා රහිත සිල්ලර වෙලදාම. ඕකට අපිට දැන් සමහරලම තර්ක කරයි සර් ඉතින් මේක මාර කතාවන්නේ. මේක කොහොමද අපි එකපාරට හිතන්නේ මේක සිල්ලර වෙලදාම කියලා? ඇයි තොග වෙලදාම වෙන්න බැරිද? දීසි වෙලදාම කියන්න බැරිද? අපනයන කියන්න බැරිද? ආනයන කියන්න බැරිද? ඔව් ඒකත් හොඳ තර්කයක්. නමුත් උත්තරේ බෑ. හේතුව ගබඩා රහිත තොග වෙලදාම කියන්න බෑනේ. තොග වෙලදාමට ගබඩා ඕනමයි. තොග වෙලෙන්දුකට ගබඩා ඕනමනේ. සිල්ලර වෙලෙන්දුකට ගබඩා නැතුව කරන්න පුළුවන්. ඕඩර් එක ගත්තා තොග වෙලෙන්දකට ලව්ව පාරිභෝගිකයට යවුවා. මුදල් අය කළා. කරන්න පුළුවන්. ඒ නිසා මේක සිල්ලර වෙන්න ඕනේ. දේශීය වෙලදාමකම් පැහැදිලි නෑනේ. තොගත් අයිති සිල්ලරත් අයිති. විදේශ වෙලදාමකම් ඒත් එහෙමනේ. ආනයන අපන්න පැහැදිලි නෑ. ඒ නිසා මේකට එකම උත්තරේ සිල්ලරම තමයි. ගබඩා රහිත සිල්ලර වෙලදාම. නැත්නම් මෙන්න මේව වරද්ද ගන්න ඕගොල්ලෝ. වෙළදාම ගබඩා රහිත සිල්ලර වෙළදාම යනු ගබඩා රහිත සිල්ලර වෙළදාම යනු භෞතික වෙළෙන්සලක් නොමැතිව සිදු කරන වෙළදාම. කියන්නේ භෞතික ස්ථානයක් නැහැනේ. භෞතිකව නැහැ. ගබඩා රහිත සිල්ලර වෙළදාම යනු භෞතිකව වෙළඳ පොලක්. භෞතිකව වෙළෙන්සලක් නොමැතිව සිදු කරන වෙළදාමක. ස්ථානයක් නොමැතිව. ඊළඟට B2G යනු e-commerce වල අපි කතා කරේ මතකනේ B2G, B2B, B2C, B2G කීපයක් කතා කරානේ. B2G කියන්නේ මොකක්ද? business to government. B2C කියන්නේ business to consumer. B2B කියන්නේ business to business. එහෙම නෙන්නේ. එහෙනම් මේ කියන්නේ B කියන්නේ ව්‍යාපාරයක්, B2G ඒ කියන්නේ TO2. TO2 කියන එක තමයි මේ දෙක දාලා තියෙන්නේ. එතකොට B2G කියන්නේ ව්‍යාපාරයකින් රජයට. ඒ කියන්නේ B2G යනු ව්‍යාපාරයක් විසින් ව්‍යාපාරකෝස් කමන්නේ ව්‍යාපාරයක් විසින් රජයට ගවර්න්මන්ට් රජයට අන්තර්ජාලය හරහා භාණ්ඩ සේවා හා තොරතුරු අලෙවි කිරීමේ ව්‍යාපාර ආකෘතිය එච්චරයි. සරල ප්‍රශ්නයන්නේ. බලන්න මෙච්චර සරලව දීලා ලියා ගන්න බැහැ කොම් පස්සේ පුදුමයිනේ. පුදුම වෙන දෙයක් නෑ. මොකද පාඩම් මග හැරලා. සමස්ත විෂය නිර්දේශ ඔළුවේ නෑ. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්.
36 අයන්න. ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නිත්‍ය පොලි අනුපාතික කොරිඩෝව. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය පොලි අනුපාතික කොරිඩෝව නිත්‍ය පහසුකම් අනුපාතය හා නිත්‍ය හිස්තන පහසුකම් අනුපාතයෙන් සමන්විත වේ. මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය පොලි අනුපාතික කොරිඩෝව කොටස් දෙකින් සමන්විතයි. එකක් තමයි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය, අනිත් එක නිත්‍ය ණය පහසුකම් අනුපාතය. මතකද ඕක? දැන් ඕක ලියන්න නම් අපිට එකපාරක් අපි බැංකු පාඩමේදී කතා කළා. එකවාරයක් රජය සහ ව්‍යාපාර අතර සම්බන්ධය කියන අන්තර් ක්‍රියාකාරීත්වය කියන හතරවන පාඩමේදී කතා කරා. පාඩම් දෙකකදී ඔක ටච් වුණා. මතකද? දැන් ප්‍රාථමික අලෙවිකරුවන් ඉන්නවනේ. ඒ කියන්නේ වාණිජ බැංකුයි රජයේ සුරකුම්පත් ගනුදෙනු කරන්න අවසරලත් තරවුකාර ආයතන. ඒව තමයි ප්‍රාථමික අලෙවිකරු කියන්නේ. එහෙනම් වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් තම අතිරික්ත මුදල් වැය කරලා මහ බැංකුව රජයේ සුරකුම්පත් විකුණනකොට ඒ සුරකුම්පත් මිලදී ගන්නවා. හෙවත් සුරකුම්පත් වල ආයෝජනය කරනවා. ඒ කියන්නේ සුරකුම්පත් මිලදී අරගෙන රජයට ණය සපයනවා. ඒ සඳහා ඒගොල්ලන්ට පොලියක් ගෙවන්න එපේ මහ බැංකුවෙන්. ඒ පොලිය තමයි මොකද්ද? නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය කියන්නේ. ඒ දැන් Taman තැන්පතුවක් හා සමානයිනේ. රජයට ණය දීම තමන්ගේ මුදල් රජයේ තැන්පත් කළා හා සමානයිනේ. බලන්නේ වචන හැදිච්ච විදිය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. අපි හිතමු කල්පිරෙන්නේ දැන් භාණ්ඩාගාර බෙදුම් කර වගේ ඒවා කල්පිරෙන්න ටිකක් මැදි කාලිනේ වනේ අවුරුදු 5ක් වගේ යනවනේ. රුපියල් සුරකුම්පත් අවුරුදු 10 15 20 දිගු කාලීනයිනේ. ඒ වගේ අපි හිතමු අරගෙන යම් කාලයකට පස්සේ ද්‍රවශීලතා ප්‍රශ්න ඇති වෙනවා. එතකොට අපි රජයෙන් ඉල්ලන දෙන්නේ නැහැ නේ එහෙම. අවුරුදු 10 නම් 10න් තමයි අපසු ගෙවන්නේ. හැබැයි එක දෙයක් කරන්න පුළුවන්. දැන් මේ දීපු ණය වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළඳුන්ට වත්කමක්නේ දරුවනේ. වත්කමක්නේ. ඒ ලැබිය යුතුයිනේ. ඒ වත්කම මහ බැංකුවේ අපේට තියලා ණය ගන්න පුළුවන්. තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න. අරකගේ අපසු දෙන්නේ නැහැ කල්පිරනක. දැන් ඒක තියෙනවනේ ඒක අපේට තියලා ණය ගන්නවා. අපිටම අවුරුදු දෙකකින් ගෙවන්න. අපි ණය ගෙව්වේ නැහැ කියන්නකෝ ප්‍රශ්නයක් නැහැ. ණය ගෙව්වේ නැත්නම් ඒ ණය කපා ගන්න පුළුවන් අර සුරකුම්පත් වලින් කල්පිරුණන් පස්සේ කපා ගන්නවා. කපාගෙන ඉතුරුක් තුනට අපිට දෙනවා. ආරක්ෂාවකුත් තියෙනවා. අන්න ඒ වගේ ඒ සුරකුම්පත් අයිතිය නැත්නම් ලැබිය යුතු සුරකුම්පත් අයිතිය හිමිකම මහ බැංකුව අපිට දෙලා ණය ගන්නවා. අපි ඒ ණයට පොලියක් ගෙවනවා. ඒක තමයි නිත්‍ය ණය පහසුකම් අනුපාතය කියන්නේ. ওই දෙකෙන් තමයි මේ නිත්‍ය පොලි අනුපාතය කොරිඩෝ හැදිලා තියෙන්නේ. ඒතර මෙතනට එන්නේ මොකද්ද? නිත්‍ය තැන්පතු. මේක ණය වුණොත් ප්‍රශ්නයක් නැහැ. නිත්‍ය ඒක මාරුවන කමක් නැහැ. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. හෝ ණය දෙක එහෙම එන්න පුළුවන්. හෝ ණය. අනික නිත්‍ය ණය පහසුකම් අනුපාතය. නැත්නම් හෝ තැන්පතු. තේරුණා නේද? මේක මේ ණය මෙතනට ගිහලා තැන්පතු මෙතනට ආවම ප්‍රශ්නයක් නැහැ. එහෙම මාරු වෙන්න පුළුවන් ඒක. දෙකක් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය අනිත් එක නිත්‍ය ණය පහසුකම් අනුපාතය. ඊළඟට ආයන්න ප්‍රධාන විධායක නිලධාරිය CEO Chief Executive Officer සමාගම්වල ප්‍රධාන පෙළේ ව්‍යාපාරවල ප්‍රධාන විධායක නිලධාරියා තමයි සමස්ත ව්‍යාපාර ක්‍රියාවලියේ අධිපති. එයා තමයි වගකීම් දරන්නේ. ප්‍රධාන විධායක නිලධාරියා හිස්තනක් කළමනාකරණයට අයත් වන අතර අලෙවි කළමනාකරු හිස්තනක් කළමනාකරණයට අයත් වේ. මැනේජ්මන්ට් ලෙවල් එක කොහේ හරි මැනේජ්මන්ට් ලෙවල්ස් අපි කතා කරලා දෙන තුනක්. ටොප් මැනේජ්මන්ට් ලෙවල්, මිඩල් මැනේජ්මන්ට් ලෙවල්, ලෝ මැනේජ්මන්ට් ලෙවල් කියලා තුනක්. ඉතින් ටොප් මැනේජ්මන්ට් ලෙවල් එකට තමයි ප්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු උඩ අය සම්බන්ධ වෙන්නේ. මිඩල් මැනේජ්මන්ට් ලෙවල් එකේ තමයි අංශභාර කළමනාකරු ඔක්කොමල්ලා. මාකටිං මැනේජර්, ෆයිනෑන්ස් මැනේජර්, පර්චේසිං මැනේජර්, ට්‍රාන්ස්පෝර්ට් මැනේජර්, ප්ලාන්ට් මැනේජර් ඔක්කොමයි තියෙන්නේ. ඊළඟට ලෝ මැනේජ්මන්ට් ලෙවල් එකට තමයි ෆෝමන්, වැඩමූලික, ඒ වගේම ටෙක්නීෂියන්, තාක්ෂණික ශිල්පී, සුපර්වයිසර්, සුපරීක්ෂක වැනි අය උයි. මතකයිනේ? එහෙනම් ප්‍රධාන විධායක නිලධාරියා කවුද? টොප් මැනේජ්මන්ට් ලෙවල් එකටයි. අග්‍ර කළමනාකරණයට අග්‍ර. මේකට වෙන විකල්ප නැහැ. විකල්ප වචන නැහැ. විකල්ප පද නැහැ. මේ අකුරු දෙකම වෙන්න ඕනේ අග්‍ර. අයත් වන අතර අලෙවි කළමනාකරු මාකටිං මැනේජර් මාකටිං සෙක්ෂන් එකේ ලොක්ක මධ්‍ය. සෙක්ෂන් වයිස් අය නම් සෙක්ෂන් වයිස් මැනේජර්ස්ලා නම් අනිවාර්යෙන් මධ්‍ය කළමනාකරු. මධ්‍ය කළමනාකරණයට. ඒකටත් විකල්ප නැහැ.
මේ වචනම ලියන්න ඕන. අමාරු නෑ ඉතින් ලේසි. හරියට ඔළුවේ තියෙන්න ඕන අපේ ඒ හැම පාඩමකදී ඉගෙනගත්ත සංකල්ප ටික. ඊළඟට අපි බලමු 37 ප්‍රශ්නය අයන්න. ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම. ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම මතකනේ? ඉන්දු ලංකා. ඉන්දු ලංකා ෆ්‍රී ට්‍රේඩ් එග්‍රීමන්ට්. ඔහොමනේ කියන්නේ. ඉන්දු ලංකා ෆ්‍රී ට්‍රේඩ් එග්‍රීමන්ට්. ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම හිස්තනක් පාර්ශවීය ගිවිසුමක් ලෙසද උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම North American Free Trade Agreement. North American Free Trade Agreement. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම හිස්තනක් පාර්ශවීය ගිවිසුමක් ලෙසද දැක්විය හැකියි. අපි දන්නවා රටවල් දෙකක් අතර සහන කොන්දේසි යටතේ වෙළඳාමේ දෙන්නට ගිවිසුම් ඇති කරගත්තොත් ඒක තමයි අපි ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් කියලා කියන්නේ. ද්විපාර්ශ්වික රටවල් දෙකයි. රටවල් දෙකකට වැඩි සංඛ්‍යාවක් අතරේ සහන කොන්දේසි යටතේ වෙළඳාමේ දෙන්නට ගිවිසුමක් ඇති කරගත්තොත් ඒක තමයි බහුපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් කියන්නේ. මතකයිනේ? ඔය අර්ථ විද්‍යාවට ඔයගොල්ලෝ මම හිතන්නේ බොහොම දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම ඉන්දියාවත් ලංකාවත් අතර තෝරාගත් භාණ්ඩ වර්ග කීපයක් තීරුබදු සහන ඇතුළු අවම කොන්දේසි යටතේ ආනයනය අපනයනය කරන්න ඇති කරගත්ත ගිවිසුම. මොකක්ද? ද්විපාර්ශ්විකයි. එහෙනම් ගිවිසුම ද්විපාර්ශ්වීය. අල්දෑර්මියන් විතර දාන්න තියෙනවා. ද්විපාර්ශ්වීය ගිවිසුමක් ලෙසද උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම North American Free Trade Agreement. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම. මේකේ රටවල් තුනක්නේ. කවුද? මෙක්සිකෝව, කැනඩාව, ඇමරිකාව. තේරෙනවද? ඒ රටවල් තුනේම එකතු වෙන නිසා එහෙනම් මොකක්ද ඒක? බහුපාර්ශ්වීය. බහුපාර්ශ්වීය. බහුපාර්ශ්වීය බහුතරලියන්ති. ගිවිසුමක් ලෙස දැක්විය හැකියි. ඒකේ මායන්න ISO හිස්තනක් පරිසර කළමනාකරණයට අදාළ වන අතර ISO 22000 සුරක්ෂිතතා කළමනාකරණයට අදාළ වේ. දන්නවනේ දැන් ස්විස්ලන්තයේ ජිනීවා නුවර මූලස්ථානයේ පිහිටි ජාත්‍යන්තර ප්‍රමිති ආයතන විසින් හඳුන්වා දෙන හඳුන්වා දීපු අන්තර්ජාතික ප්‍රමිති ගණනාවක් අපි කතා කරා බොහොම ප්‍රාථමික මට්ටමේ ඇති. මේ අහන්නේ මෙන්න මේ විදිහට තමයි. මේව ගැඹුරින් අහන්නේ නැහැ. නමුත් අපි ISO 9001 පොදු තත්ත්ව කළමනාකරණ පද්ධතිය ටිකක් ගැඹුරින් සාකච්ඡා කළා. මේ සියල්ලම අපි කතා කරා. මම කතා කරපුවම පිට විභාගයට ඇවිල්ලත් නැහැ, එන්නෙත් නැහැ. මම ඒක දැඩි විශ්වාසයෙන් කියන්නේ. එතකොට පරිසර කළමනාකරණය මේක හරිනම් පරිසර සංරක්ෂණයට අදාළ පරිසර සංරක්ෂණ කළමනාකරණයට අදාළ පරිසර කළමනාකරණයකුත් ටිකක් හොඳ නෑ ප්‍රශ්නේ අඩුපාඩු. පරිසර සංරක්ෂණ කළමනාකරණයට පරිසරය ආරක්ෂා කර ගැනීම කළමනාකරණයට අදාළ ජාත්‍යන්තර ප්‍රමිතියක් හඳුන්වලා දුන්නානේ. ඒ ජාත්‍යන්තර ප්‍රමිතිය අවශ්‍යතා ස්ථාපිත කරාම ඒ ආයතනයේ ආයතන පරිශ්‍රයෙන් පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. පරිසරය සුරක්ෂිත වෙනවා. මොකක්ද ඒකට කියන්නේ ISO 14001 කියලා මතක නේද? 14001. අයි පරිසරය ගැන මතක් කරොත් ISO 14001. 14001 පරිසර කළමනාකරණයට අදාළ වන අතර ISO 22000 කියන්නේ. ඒක තවත් අර වගේම ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියක් මොන සුරක්ෂිතතාවද? ආහාර ෆුඩ් සේෆ්ටි මැනේජ්මන්ට් සිස්ටම් කියන එක. ෆුඩ් සේෆ්ටි මැනේජ්මන්ට් ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතිය කියන්නේ ඔක ISO 22000. එහෙනම් ඒකට එන්නේ ආහාර සුරක්ෂිතතා. පැහැදිලිද? ඊළඟ ප්‍රශ්නෙත් බලමු අපි. 38 යන්න. තොරතුරු පද්ධතිය හා සම්බන්ධ පුද්ගලයින් හිස්තනක් ලෙසද ස්ථිර ලෙස උපකරණයක ගබඩා කර ඇති මෘදුකාංග හිස්තනක් ලෙසද හැඳින්වේ. තේරුණාද? දැන් තොරතුරු පද්ධතිය හා සම්බන්ධ පුද්ගලයෝ. තොරතුරු පද්ධතියක පුද්ගලයෝ ඉන්නවනේ. කියන්නේ පරිගණක වැඩසටහන්කරුවෝ, පරිගණක ක්‍රියාකරු, පරිගණක අලුත්තරයා කරන්නෝ, පරිගණක නිෂ්පාදකයෝ, ඒ වගේ ඒ සියල්ලම තොරතුරු පද්ධතිය හා සම්බන්ධ පුද්ගලයන්. කවුද? ජීවාංගනේ. ජීවාංග. ජීවාංග ලෙසද? ජීවාංග ලෙසද?
ජීවාංග ලෙසද ස්ථිර ලෙස උපකරණයක ගබඩා කර ඇති මුරුදුකාංග. දැන් ස්ථිර ලෙස උපකරණයක් තුළ ගබඩා කරු මුරුදුකාංග තියෙනවා. දැන් තේරෙනවද? දැන් පරිගණකවලත් පරිගණක නිෂ්පාදනයේදීම පරිගණක වැඩසටහනක් ස්ථාපිත කරනවා. ඒ නිසා තමයි පරිගණකයේ සියලු කොටස් ක්‍රියාත්මක වෙන්නේ. නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ. තේරෙනවද? ඒක පරිගණක නිෂ්පාදනයේදීම පරිගණකයට කාවක් දානවා. නැත්නම් ෆික්ස් කරනවා. තේරෙනවද? ඒවට මොකක්ද කියන්නේ? මොනවද කියන්නේ? ආයතනිකාංග. මතකනේ ෆර්ම්වෙයා කියලා ආයතනිකාංග. එහෙනම් මේක ජීවාංග නැත්නම් මේක ආයතනිකාංග. එතකොට ආයතනිකාංග නැත්නම් මේකට ස්ථිරාංග කියලාත් කියනවා. මතකයිනේ? ෆර්ම්වෙයා කියන එක ස්ථිරාංග. ස්ථිරාංග කිව්වත් හරිය. වඩා යූස් වෙන ආයතනිකාංග. ෆර්ම්වෙයා කියන එක. මේක ලයිව්වෙයා ජීවාංග. ආයන්න. රැකියාවෙන් ඉවත්වීම හිස්තනක් විසින් සිදු කරන අතර. රැකියාවෙන් ඉවත් වෙන්නේ කවුද? අපි මිසක් නෙමෙයි වෙන කවුද? රැකියාව කරන හැමනේ. වෙන මේ හොල්මනක් ඉවත් වෙන්න බෑනේ. රැකියාවෙන් ඉවත් වෙන සේවකයෝ. එහෙනම් රැකියාවෙන් ඉවත් වීම සේවකයන් විසින්. සේවකයන් විසින් සිදු කරන කාර්යයක් වන අතර රැකියාවෙන් පහ කිරීම. සේවෙන් පහ කිරීම කරන්නේ කවුද? ඒ කරන්නේ හාම්පුත් අසේවා යෝජකයෝ. මම දන්නේ ඇයි කියලා මෙච්චර සරල ප්‍රශ්න අහන්නේ. රැකියාවෙන් ඉවත් වීම සේවකයන් කරන්නේ. රැකියාවෙන් පහ කරන්නේ කවුද? සේවියන් නැත්නම් සේවා යෝජකයන්. සේවා යෝජකයන්. එක්ක සේවියන් නැත්නම් සේවා යෝජකයන් විසින් සිදු කරනවා. පැහැදිලි ලේසි ප්‍රශ්නයක්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමුකෝ. 39 යන්න. සංවිධානයක රැකියා පුරප්පාඩු පිරවීම. සංවිධානයක රැකියා පුරප්පාඩු පිරවීම හිස්තනක් සහ හිස්තනක් පුද්ගලයන් මගින් සිදු කළ හැකියි. දැන් මෙන්න මේ ප්‍රශ්නේ මගෙන් විභාග ඉවරලා කීප දිනක් ඇහුවා. ලියපු ළමයි. මොකද ඔයගොල්ලෝ මොකද්ද ප්‍රශ්නේ? දැන් මේක රැකියා පුරප්පාඩු පිරවීම සහ කිව්වම අපිට මේක එනවා අදහස පුද්ගලින් කිව්වම නිකන් මේක පැද්දෙනවා වගේ. ඒක ඇත්තකුත් තියෙන නැතුවා නෙවෙයි. මේ පුද්ගලින් දැම්මම තේරුණාද? ඕක සංවිධානයක රැකියා පුරප්පාඩු පිරවීම වෙන්නේ ක්‍රම දෙකකනේ. එක්ක අභ්‍යන්තර එක්ක බාහිරින්. ඕක ඕනම ළමයි දන්නවා. මේ පුද්ගලින් කියන වචනේත් එක්ක පොඩි ව්‍යාකූල ගතියක් තියෙන කියලා මමද පිළිගන්නවා ගුරුවරයෙක් වශයෙන්. පුද්ගලින් වචන නොතිබුණාම තමයි හොඳ. කමක් නැහැ ඉතින්. සංවිධානයක රැකියා පුරප්පාඩු පිරවීම අභ්‍යන්තර සහ බාහිර පුද්ගලයන් මගින් සිදු කළ හැකියි. ඉතින් පුද්ගලයන්ම නැතු දැන් රැකියා නියෝජිත ආයතනයක් ගන්නකො. ජොබ් ඒජන්සි එකක්. රැකියා නියෝජිත ආයතනයකුනුත් පුරප්පාඩු පුරව ගන්න පුළුවන්. ඒතර පුද්ගලයෙක් නෙවෙයි ඒතර ආයතනයක් නේ. අන්න ඒකයි මෙතන කියන්නේ සම්පූර්ණ නැත අසාධාරණයි ඒතරනේ. ඒතර පුද්ගලෝ නෙවෙයිනේ. දැන් පුද්ගලයන් කොහම අපේ ළමයාගේ මනස එක එක පැති වලට යනවා මේ මොන පුද්ගලයෝද වගේ එකක්. තේරෙනවද? එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ ගෙන්ව ගන්නවා. නැත්නම් කාර්මික විද්‍යාලයකින් ගෙන්න ගන්න. එතකොට මොකද? පුද්ගලයෝ නෙවෙයි. අන්න එතන තමයි මෙතන තියෙන අඩුපාඩුව තියෙන්නේ. කමක් නැති ඒක සාමාන්‍යයෙන් බුද්ධිමත්ව හිතුවොත් අපිට මේක දන්නවා. සංවිධානයක රැකියා පුරප්පාඩු පිරවීම වෙන්නේ අභ්‍යන්තර මාර්ග වලින් සහ බාහිර මාර්ග වලින් කියන එකනේ. එහෙනම් අභ්‍යන්තර. ඒකත් මේ දෙක මාරු වෙන කමක් නැහැ කියලා තේරෙනව නේද? දැන් මෙතන බාහිරවත් කමක් නැහැනේ. අභ්‍යන්තර සහ බාහිර. බාහිර අභ්‍යන්තර මාරුවන කමක් නැහැ. පුද්ගලයන් විසින් සිදු කළ හැකිය. ආයන්න. සාමාන්‍ය සේවා කාලය සඳහා සේවකයන්ට කරනු ලබන ගෙවීම. සාමාන්‍ය සේවා කාලය කියන්නේ තමන්ගේ රැකියා ගිවිසුම අනුව එනම් පත්වීම ලිපිය සඳහන් ආකාරයට තමන් දිනපතා වැඩ කළ යුතු වෙලාවක් තියෙනවා. උදේ 8:00 හවස 4:00 කියලා ඒ වගේ හිතමුකෝ. දැන් උදේ 8 හවස 5 කියලා හිතන්නකෝ. එහෙමනම් අන්නේ සාමාන්‍ය සේවා කාලය සඳහා සේවකයන්ට කරනු ලබන ගෙවීම මොනවද? වැටුප් නැත්නම් වේතන. දෙකෙන් ඕන එකට ලකුණු ලැබෙනවා. එක්කෝ වැටුප් නැත්නම් වේතන. දෙකෙන් ඕන එක ලියන්න පුළුවන්. වන අතර ඊට අමතර සේවා කාලය සඳහා කරනු ලබන ගෙවීම. ඒ සාමාන්‍ය සේවා කාලයට අමතරව සේවය කරොත් කරන ගෙවීම මොකද්ද? OT ඕවර් ටයිම්. මොනවද?
අතිකාලනේ අතිකාල කිව්වත් ඇති නැත්නම් අතිකාල ගෙවීම් කියලා දාමු. අතිකාල ස්කීම් එකේ තුන අතිකාල තමයි. අතිකාල ගෙවීම්. තවත් සරල ප්‍රශ්නයක්. මම හිතන්නේ දැන් එන්න ප්‍රශ්න සරල වෙනෝනේ 22 විතරත් සරල වෙයි වගේ නේද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. හිස්තන් පුරන ප්‍රශ්නවල අවසන් ප්‍රශ්නය 40 යන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක සැපෙවුම් කරුවන්ට මුදල් ගෙවීම. දැන් අපට විවිධ අමුද්‍රව්‍ය විවිධ නිමිද්‍රව්‍ය සපයනවනේ. ඒගොල්ලන්ට ගෙවන්න එපා. ඒ සැපෙවුම් කරනට මුදල් ගෙවුවොත් ඒක මොන ක්‍රියාකාරකමක්ද? මෙන්න මේක ටිකක් සමහරවල්ම හොල්මන් වෙනවා කියලා මට ෆීඩ්බැක් වලින් තේරුණා. මුදල් ප්‍රවාහ ප්‍රකාශක සැපෙවුම් කරන මුදල් ගෙවීම මොන ක්‍රියාකාරකමක්ද? වන අතර ස්ථාරවත්කම වලට ගැනීම. මෙන්න මේ මුලයි අගයි කම්පෙයාර් කරොත් මේක අදහස එනවා. ස්ථාරවත්කම මිලදී ගැනීමක් කියන්නේ මොකක්ද? ආයෝජනය. ස්ථාරවත්කම මිලදී ගැනීම කියන්නේ ආයෝජනය. තේරුණාද? මේ ළඟදී කවුරු හරි කතා වුණා මම මෙච්චර ගිය මාසේ ලක්ෂ ගාණක් ගත්තා. ඒකෙන් අන්තිමට බං ගෙදර අයට ළඟ ගමන් කරන්න පුස්සයිකලයක් ගත්තා 1,30,000යි. අනිත් සැලරියට වෙච්ච දෙයක් නෑ ගොම්. අන්න බලන්න ඒකනේ දැන් ආයෝජනේ. ඒකනේ ඉතුරු අනිත් ඔක්කොම ඉවරයිනේ. වන්නේ දැන් ඒ BS කියන දැනුමක් නැති සාමාන්‍ය දෙන්නේ දෙතුන් දිනක මේ කතා බහක් මම මේ කිව්වේ. අන්න බලන්න ඒක විතරනේ ආයෝජනයක් වුණේ ඒක විතරනේ ඉතුරු. තේරෙනවද? එහෙනම් ඒක ස්ථාරවත්කමක් කියන්නේ දිගු කාලයක් ප්‍රයෝජන ගන්නවනේ. එහෙනම් මොකද ඒක ආයෝජනය. ඒක ආයෝජන ක්‍රියාකාරකම. නම් එහෙනම් මුදල් ප්‍රවාහ ප්‍රකාශක පෙන්වුම් කරන සැපෙවුම් කරුවන් නිතර සපයන සතිපතා මාසපතා. එහෙනම් ඒක මෙහෙයුම් ක්‍රියාකාරකම. ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය පවත්වාගෙන යන තමයි ඒගොල්ලන් අපි ද්‍රව්‍ය සපයා ගන්න. එහෙනම් මුදල් ප්‍රවාහ ප්‍රකාශයක සැපෙවුම් කරුවන්ට මුදල් ගෙවීම මෙහෙයුම් ක්‍රියාකාරකමක් වන අතර. මෙහෙයුම් ඔපරේටිව් මෙහෙයුම් ක්‍රියාකාරකමක් වන අතර ස්ථාරවත්කමට ගැනීම ආයෝජන ක්‍රියාකාරකම. ඒක ආයෝජනයක් පැහැදිලි. ඒවත්කම තියෙනවනේ. දිගු කලක් අපට ප්‍රතිලාභ වෙනවා. ආයෝජන ක්‍රියාකාරකම. ආයන්න. කොළඹ කොටස් සූමාරුවේ පූර්ණ උපසමාගමක් වන මධ්‍යම තැන්පතු පද්ධති පුද්ගලික සමාගම. මධ්‍යම තැන්පතු පද්ධති පුද්ගලික සමාගම. සෙන්ට්‍රල් ඩිපොසිටරි සිස්ටම් ප්‍රයිවට් ලිමිටඩ්. මේක තමයි කොළඹ කොටස් සූමාරුවේ උපසමාගමක්. කොළඹ කොටස් සූමාරුව තමයි මේක ප්‍රාග්ධන ආයෝජනය කරලා තියෙන්නේ. මේකෙන් කරන්නේ මොකද්ද? සමාගම වෙළඳපොළ හිස්තනක් සහ වෙළඳපොළ හිස්තනක් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරයි. මොකද්ද මේ? කොළඹ කොටස් සූමාරුව කියන්නේ කොටස් වෙළඳපොළ පරිපාලනය කරන තැරවුකරුවන්ගේ සංගමය. තැරවුකරුවන්ගේ සමදායකත්වයෙන් පිහිටුවගත්ත සංගමේ ලාභ අරමුණු කරගත් නැති ඇසෝසියේෂන් එක තමයි කොළඹ කොටස් සූමාරුව. ඒක තමයි කොටස් වෙළඳපොළ මෙහෙයවන්නේ. ඒකෙන් දාපු උපසමාගම තමයි මධ්‍යම තැන්පතු පුද්ගලික සමාගම. හරිද? ඒක වෙළඳපොළ හිස්තනක් සහ හිස්තනක් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරයි. මොකක්ද හැඟෙන්නේ? මේක ටිකක් අමාරු හිතන්න. දැන් මධ්‍යම තැන්පතු පුද්ගලික සමාගම කවුද මේ කොටස් වෙළඳපොළේ? අතරමැදියෙක්. ඇයි අතරමැදියෙක් කියන්නේ? කොටස් වෙළඳපොළේ ප්‍රධාන පක්ෂ දෙක කවුද? එකක් කොටස් ගනුදෙනු කරවගෙන අපි. අනිත් එක කොළඹ කොටස් සූමාරුව. කොටස් වෙළඳපොළ මෙයානේ කොටස් වෙළඳපොළ කියලා අපි දකින්නේ මෙයානේ. මෙහෙවන ආයතනයනේ. තේරුණාද? එහෙනම් මේ දෙන්න මැද ඉන්නේ කවුද? මෙයා මොකද කරන්නේ? මේ කොටස් වෙළඳපොළේ ආයෝජකයන් වෙනුවෙන් ගිණුම් විවෘත කරලා ගනුදෙනු කරන සියලුම කොටස් ගනුදෙනු වල ප්‍රතිඵල ඒ ගිණුම් වල වාර්තා කරලා කොටස් වල බාරකාරත්වය දරනවා. එහෙනම් මෙයා අතරමැදියෙක්. තේරුණාද? එහෙනම් වෙළඳපොළ අතරමැදියෙක් සහ මේ අතරමැදි සේවයක් කරන්නේ. වෙළඳපොළ අතරමැදියෙක් සහ මොන මධ්‍යස්ථානයේද? නිෂ්කාශන මධ්‍යස්ථානයේ. කොටස් ගනුදෙනු වල නිෂ්කාශන කටයුතු මෙහෙවන්නේ මෙයයි. මම කොටස් ටිකක් විකුණන ඔබට ඔබෙන් ලැබෙන සල්ලි මම කාගේ හරි කොටස් ගත්තා. ඒ ඔබෙන් ලැබෙන සල්ලි මම කියන මෙයාට ගෙවන්න. ඒ ඔක්කොම ගිණුම් තුලින් හෝමාරු කරලා තුලනය කරන්න. ණයගැති නැහිමි සම්බන්ධතා නිමා කරන්නෙත් කවුද? මේ මධ්‍යම තැන්පතු පද්ධති පුද්ගලික සමාගම CDS එකයි. තේරුණාද? එහෙමනම්
නිෂ්කාශන මධ්‍යස්ථානයක් කියන එක මේ කියන්නේ. නිෂ්කාශන මධ්‍යස්ථානය ලෙස කටයුතු කරනවා. ඔච්චරයි. දැන් බලන්න ඔය මේ අලුත්ම වර්ෂයේ සැපීම් වර්ගයට අයිති ස්තැම් පුරවන ප්‍රශ්න 10ක්. ඒ කියන්නේ ප්‍රශ්න 20ක් කොටස් 20ක් තියෙනවනේ. අයුත් ඒ 20ම නැත්නම් අපි 10ක් කියලා සැලකුවොත් මොනවද අමාරුයි? ප්‍රශ්න 1 2 දැන් මේක එහෙම සමහරට ඔයගොල්ලෝ එකපාරට හිතන්න බෑ අතරමැදි කියන එක. තේරුණාද? මේකෙත් මෙන්න මේ මෙහෙයුම් කියන එක පොඩ්ඩක් සමහරට ළමයිට මට හිතෙනවා සැර වැඩි කියලා. නැත්නම් අනිත් ඔක්කොම මේක පුළුවන් ලියන්න. අපි දුමු මේ දෙකම ගියයි කියලා ප්‍රශ්නටක් හරියනේ. දෙකක් වැරදි. නේ යන්න පුළුවන්. ඔක තමයි ඇත්ත කතාව. ඒ නිසා මේවා තව තවත් පුරුදු වෙන මම ඊළඟ පාඩම් පරිච්ඡේදයේ මේ වගේ තමයි ආදර්ශ ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරනවා. මීට වඩා සංකීර්ණ මම කීපයක් කරනවා. ඒ සංකීර්ණත්වය කරලා අපි හොඳට ටෙම්පරාදු වෙලා තමයි විභාගයට යන්න ඕනේ. ඒ නිසා දිගටම මේ ඩීප් එඩියුකේෂන් පාඨමාලාව පරිශීලනය කරන්න. ඒ නිසා අපි මේකේ ඉතුරු වාස්තික අභ්‍යාස ටික එනම් නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ටිකත් අපි මේ වගේම සාකච්ඡා කරනවා පුළුල් ලෙස ඊළඟ පාඩම් පරිච්ඡේදයකින්. අපි එනම් නැවත ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් හමු වෙමු.